And now, live at 12. ආයුබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 22000 ඉක්මවයි කොවිඩ් මරණ 99 දක්වා ඉහළට නිවෙස්ගත නිරෝධායනය වන්නන් නිරීක්ෂණයට විශේෂ යාන්ත්‍රණයක්. අන්තර්ජාලය ඔස්සේ මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළ සිව් දෙනෙකු එරාවුරුහිදී අත්අඩංගුවට. මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බවට අමාත්‍ය ජී.එල්. පිරිස්ගෙන් ප්‍රකාශයක්. අපි පවරගෙන ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. අනපේක්ෂිත අනතුර. සුපිරි පන්දුවාරයකින් නිමා වූ LPL පළමු තරගය. අද සිට දින 14ක කාලයක් තුල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 7ක මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් කරමින් ඊයේ ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. පසුගිය දිනවල තහනම් නියෝග උතුර හා නැගෙනහිර ප්‍රදේශවල අධිකරණ වලින් එලෙස නිකුත් කර තිබේදී සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සැමරුම් උත්සව සම්බන්ධයෙන් විවිධාකාරයේ වැකි සහ ඡායාරූප ප්‍රදර්ශනය කළ පුද්ගලයන් සිව් දෙනෙකු එරාවුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයකින් මෙවන විට නියෝග නිකුත් කර තිබෙනවා. ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ අද දින සිට දින 14ක කාලයක් තුළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 7ක මහවිරු සැමරුම් උත්සව නොපවත්වන ලෙසටයි. ඒ අනුව ත්‍රිකුණාමල මූලස්ථානය වරාය, උප්පුවේලි, කින්යා, පුල්මුඩේ, උච්චවේලි සහ නිලාවැලි යන පොලිස් වසම්වලයි මෙම සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කර තිබෙන්නේ. මිට අමතරව යාපනය, මුලතෙව්, කිලිනොච්චි සහ මන්නාරම යන මහේස්ත්‍රාත් අධිකරණ වලින්ද මෙම සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝග නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් එරාවුරුහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අන්තර්ජාලය හරහා විවිධාකාරයේ ප්‍රචාර නිකුත් වෙමින් පවතින බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ රටේ අවුරුදු 30ක සාපලත් යුද්ධයක් නිර්මාණය කළ ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් අහිංසක වැසියන් විවිධ නායකයින් ඝාතනය කළ LTT සංවිධානයේ මෙහෙයු වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධව වීරත්වයෙන් එමෙන්ම මෙම ත්‍රස්තවාදීන් සැමරීම සහයෙහි වටිනාකම පිළිබඳව විවිධාකාරයේ අදහස් පළ කරමින් අන්තර්ජාලයේ මුහුණු පොත හරහා යම් නිරූපණයක් නිර්මාණය කළ 4 දෙනෙක් මේ වන විට එරාවුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. මොවුන් ඊයේ දිනේදී එරාවුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් එරාවුරු ප්‍රදේශයේ චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණය වී තිබෙන්නේ. පාස්කෝ ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයන්ට අදාළ CCTV දර්ශනවලට අනුව කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් අනිකුත් සියලු බෝම්බකරුවන්ට වඩා සංසුන් මනසකින් සිටින බව නිරීක්ෂණය වන බව ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සක වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ පාස්කෝ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පාස්කෝ ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සක වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නා. කොළඹ ශංග්‍රීලා හෝටලයට ජාතික තවහීද් ජමාත් නායක සහරාන් හෂීම් සමග මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ඉල්හාම් අහමඩ්. එම බෝම්බ පිපිරීමට අදාළ CCTV දර්ශන කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණු අතර ඒවා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සක වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පැවසුවේ සහරාන් බෝම්බය පුපුරවාගෙන මිනිත්තු කිහිපයකට පසු ඉල්හාම් බෝම්බ ප්‍රහාරය සිදු කළ අතර ඔහු තම ඉලක්කය පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව නිරීක්ෂණය වන බවයි. ඒ වන විට සහරාන් තවදුරටත් ජීවතුන් අතර නොවන බව ඉල්හාම් දැන සිටියා. එසේ වුවත් බෝම්බකරු තම ඉලක්කය දෙසට දැඩි අවධානයක් යොමු කළ අතර මිනිසුන් එම ස්ථානයෙන් ඉවත්ව යාමට උත්සාහ කරන විට සෝපානය අසල ඔහු බෝම්බය පුපුරවා ගත්තා. යනුවෙන් සාක්ෂිකරු පැවසුවා. මේ අතර ඉල්හාම්ගේ බිරිඳ වන ෆාතිමා ජෙෆ්රි 2019 අප්‍රේල් 21 වෙනි දින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි සිය නිවසේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව වෛද්‍ය ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් වෛද්‍යවරයා පැවසුවේ ඉල්හාම්ගේ බිරිඳ ෆාතිමා ජෙෆ්රි බලාපොරොත්තු රහිත මනසකින් සිටියාවිය හැකි බවත් ඇයට පැන නැගෙන තත්වයෙන් මිදීමට නොහැකි වනු ඇති බව දැන සිටි බැවින් ඇය දරුවන් සමග බෝම්බය පුපුරවා ගැනීම සිදු කරන්නට ඇති බවත් යනුවෙන්. එහිදී කොමිෂන් සභාව සාක්ෂිකරුට පෙන්වා දුන්නේ බෝම්බ ප්‍රහාරයට පෙර දින එනම්
2019 අප්‍රේල් 20 වෙනි දින රාත්‍රියේදී ජෙෆ්රි තම ස්වාමි පුරුෂයා වූ ඉල්හාම්ට නිවසේ උඩු මහලේ සිට අතවනා සුබපතන අයුරු දැකගත හැකි CCTV දර්ශන ඇති බවයි. මේ අතර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කිරීමට නොහැකිව පසුව දෙහිවල පිහිටි ට්‍රොෆිකල් ලයින් ලැබුම්හලේදී බෝම්බය පපුරවාගත් අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ්ගේ CCTV දර්ශන පිළිබඳවද අදහස් පළ කළ වෛද්‍ය ප්‍රනාන්දු මහතා පැවසුවේ බෝම්බකරු දැඩි මානසික පීඩනයකින් පෙළෙන බව නිරීක්ෂණය වන බවයි. මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වෙනි දිනේ වූ අද දිනේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් මේ එහිදී පළ වූ අදහස් කිහිපයක්. පහුගිය කාලේ අපි දැක්ක අර පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙකුට මහා පරිමාණ වශයෙන් IDB එකෙන් තඹ ලබා දීලා තිබුණා. එතකොට මේ වගේ ජාවාරම් පහුගිය කාලේ සිද්ධ වුණා. රුපියල් මිලියන 63708ක තඹ ආනයනය කරන ගමන් අපේ රටේ තියෙන තඹ පිටරටට අපනයනය කිරීම කළා. ඒ නිසා මේවා දේශීය කර්මාන්තකරුවන් ළඟට ලංකාව ඇතුළෙම මේ තඹ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වැඩපිළිවෙලක් තියනවාද කියලා මම අහන්න කැමතියි. මොකද මම හිතන්නේ මෙවැනි දැවැන්ත මුදලකට අපි ආනයනය කරනවා නම් ඒ තඹ අපිට මේ රට තුලම රීසයිකල් කරගන්නට පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතා වැදගත්. අපි ඒකට යොමු වෙනවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ පළාත්වල බහනෝර දිස්ත්‍රික්කයේ උඩරට පළාත්වල පාරම්පරික ගම්මාන 45ක් විතර තියෙනවා මේ තඹ ආශ්‍රිත ව්‍යාපාර හස්ත කර්මාන්ත. ඉතින් ඒ අයට දැන් මේක සම්පූර්ණයෙන්ම නවත්තනවා නම් ඒ අයගේ අවශ්‍යතාවය ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මරාගෙන මැරුණු ඉන්සාෆ් ගේ තඹ කර්මාන්ත ශාලාවට තඹ දීලා තියෙන්නේ අර පිත්තල කර්මාන්ත කරුවන්ට දෙන්නේ නැතුව ඒ තඹ ටික දීලා තියෙනවා කතානායකතුමනි අපනයනය කරන්න. නැගෙනහිර විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් ශාර්යා විශ්වවිද්‍යාලය පිළිබඳව ප්‍රශ්න මම අහනවා. ආයතනයේ කොටස් වලින් 90ක ප්‍රමාණයක් හීරා පදනමට සහ 10ක කොටස් ප්‍රමාණයක් අහමඩ් හිරාස් හිස්බුල්ලා යන අයට අයත්ය. මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතර ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ඒ පාඨමාලාවට දීලා තියෙන නම තමයි Bachelor of Arts in Sharia in Islamic Studies. මේ ශාර්යා විශ්වවිද්‍යාලය පිළිබඳව කතිකාවත ඇති වුණේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඔබ දන්නවා මේ පාස්කු ප්‍රහාරය එල්ල කරේ සහරාන් කියන ත්‍රස්තවාදියා. එතකොට මේ සහරාන් ත්‍රස්තවාදියාත් එක්ක ඍජුව සම්බන්ධතා පවත්වපු කෙනෙක් තමයි මේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා. එතුමා පැහැදිලිව අපි දැක්ක ඊයේ දිනේදී ජනාධිපති කොමිසම් සභාවට එන්නේ MSD ආරක්ෂාවත් සහිත මේ ශාර්යා විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවද කියන එක මම දැනගන්නට කැමතියි. තීරණය කළා තිබෙනවා මේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි කරන්න. ඉතින් එම නිසා අපි අදහස් කරනවා මේ විශ්වවිද්‍යාලයේ සම්පත් ඒ සඳහා පාවිච්චි කරන්න. මේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවද නැද්ද කියන එක විතරයි මම අහන්නේ මේ ශාර්යා විශ්වවිද්‍යාලය. අපි පවරගෙන අපේ අනිත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නැහැ. ඒක අපි එළිපිට ප්‍රකාශ කරනවා. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන රතු ඉර දේශපාලන වැඩසටහන ඊයේ රාත්‍රියේ උණුසුම් වුණා. ඊයේ රතු ඉර වැඩසටහනට රජය නියෝජනය කරමින් සිසිර ජයකොඩි අමාත්‍යවරයා සහ චාමර සම්පත් දසනායක සහභාගී වූ අතර සමගී ජනබලවේගයේ හේෂා විතානගේ හා චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. පාස්කු ප්‍රහාරය ගැන මගේ හිතේ කියාගන්න බැරි කතාවක් දැන් පේනවා මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රකාශات එක්ක. මොකද මේක මෙතන කිව්වොත් මම හෙට උදේ CID අරන් ගිහලා උඹ කොහොමද කියන්නේ කියලා. කවදා හරි අනාගතයේ දවසක මම මැරෙන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාවට අඩුම ගාන උත්තරීත පාර්ලිමේන්තුව හරිකනු මේක මෙහෙම සඳහා මෙහෙම දෙයක් වුණා කියලා මගේ එක මේ කවුරු මට කියපේ ගන්නේ. මට අවශ්‍ය නම් පුළුවන් කොමිසමට මේ පොලිස් එකකට වාර්තාවක් ලබා දෙන්න. ඒ නිසා පාස්කු ප්‍රහාරය ගැන වගකීම ආණ්ඩුව ගන්න ඕන. අපේ වගකීම ආණ්ඩුව ඒවකට ආණ්ඩුව ගන්න ඕන සුදේව. හැබැයි අනාගතයේ යම් කිසි දවසක මේ පාහර වැඩේ කොහෙන්ද මොකද්ද උනේ කාගේ උමනාට උනාද කියන එක මේ රටේ මිනිස්සු දැනගනි. පාස්කු ප්‍රහාරයේ වගකී යුත්තන්ට හැකි ඉක්මනින් දඬුවම් දෙන්න. දැන් අවුරුද්දක් ගෙවි. අදටත් ඒකට උත්තරයක් හොයන්න බැරුණේ හින්දා තමයි අපි කියන්නේ ආණ්ඩුව ෆේල් ඒ සිද්ධිය හොයන්න බැරුව. අපිත් කැමති හොරු ටික අල්ලගන්න. මේ කවුද මේ පේල් කතාව? හරෙන් ප්‍රනාන්දුගේ කතාවන්නේ මේ. පේල් වෙනවද පාස් වෙනවද කියලා බලන්න ඕනේ ඊළඟ ජනාධිපතිවරණයේදී. මේ හරෙන් ප්‍රනාන්දු හදලා කතාවන්නේ අර මංගල සමරවීර
රනිල්ට බෑ කියලා කාලයක් ඇදුවේ. මංගල සමරවීර රනිල්ට බෑ කියලා හදුවා වගේ මේක මේ හරේම් ප්‍රනාන්දු පාස් වෙලා ඉන්න බෑ දෙයියාමඳුරුනේ. අනින් මිනිහා පෙල් කරන්න. හරේම් ප්‍රනාන්දු මේ දරේ ජාතික ලැයිස්තුවට ගියේ බදුල්ලේ. හරේම් ප්‍රනාන්දු ජාතික ලැයිස්තුවට ගියේ නැත්නම් චමින්ද මන්ත්‍රීතුමාත් එක්ක ඉල්ලුවා නම් පරදිනවා. චමින්ද මන්ත්‍රීතුමා දිනනවා හරේම් පරදිනවා. කියලා චමින්ද මන්ත්‍රීතුමා දිනනවා කියලා දැනගන්න. ඒ වෙලාවේ කිව්වා මම මෙතන නෙමෙයි කිව්වේ. ඊට කලින් ඡන්දලක් කලින් කෝ එන්නේ වඩුවේතුරේ අරවින්ද කුමාර චමින්ද මන්ත්‍රී. අනිත් ඔයාට කියලා මුට්ටියක් මතුරව ගන්න තිබ්බේ. මගේ මුට්ටිය ඕන අපිට මුට්ටි මතුරන්න ඕනේ නෑ. මුට්ටි මතුරන්නේ නෑ මම. පේන කියන හින්දා. මුට්ටි මතුරන්න ඕනේ අපිට පේනවා පොළවේ මිනිස්සු ඇතිරිච්ච විදිය. දේශපාලන කියවීම. නැගිටින කොළඹ මගේ ඡන්ද ටිකක් අඩු වෙනකොට එයාලා මේ ආණ්ඩුව ගේන්න උදව් නොවීම කියන කාරණේ මේ කොවිඩ් වෙලාවේ උන්ගෙන් පිරිමානක සාධාරණ සුදය ඔබ දකින්න ඇතිනේ ගිය වෙලාවේ මිනිස්සු කොච්චර අසන වෙලා හිටියද කියලා මා ජනතාවක් හැටියට. නමුත් අද මේ වෙලාවේ මොහොතේ LPL ගහනක සාධාරණ නැහැ කියන කාරණේ තමයි මගේ පෞද්ගලික මතය. බොහෝල ගහලා සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක් මේ ආණ්ඩුවේ කවුරුන්ව හැමතිවරයෙක්ට තියෙනවා නම් ඒක ඉතාම පහත්ම වැඩක්. සුදේ අපේ පැත්තේ ඉන්නවා අපේ චාවර මන්ත්‍රීතුමා දන්නවා ගෝවින්. අද එළවලු ටික අස්වැන්න නෙලාගෙන විකුණ ගන්න බැරි තැන ඉන්නේ. මං අහන්නේ හැමතාවම යෝජනා කරනවා මේ විදේශික රටවල් වල එන ඒ ක්‍රීඩකයන්ට ඩොලර් වලින් ගෙවන්න නැතුව ඒ සල්ලි ටික දීලා එළවලු ටිකක් අරන් ගිහලා හාල් ටිකක් අරන් ගිහලා පොල් ගෙඩි ටිකක් අරන් ගිහලා මෙන්න මේ අපේ රටේ අසරණලා ඉන්න මිනිස්සුන්ට බෙදන්න. අපේ තෙතමනයක් නැති තමන්ට බලය දුන්න තමන්ට වගවීපු පැවරීම පැහැරලා කටයුතු කිරීම පිළිබඳව මේ ආණ්ඩුව පිළිබඳව රටේ ජනතාව දැන් තීන්දුවක් කරන් ඉවරයි. ජනතාවට විවිධ අපහසුකම් තියෙන බව අපි දන්නවා. ඒව නිවැරදි කරමින් යනවා. අද එක පැත්තකින් මාළු මාකට් එක වහලා එළවලු මාකට් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ පැතිවල ආසාදිත ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අපහසුතාවයන් රාශියක් තියෙනවා. ගම්වල අපේ ලක්ෂ 17ක් පවුල් නිශ්චිත ආදායම නැති පවුල් අපේ රටේ ඉන්නේ. ඉතින් ඒ අයට ජීවත් වීම පිළිබඳ අර්බුදය තියෙනවා. ඒක අපි නොදන්නයි නෙමෙයි. අපි තේරුම් ගන්න රටට ආදායමක් නැහැ. නැගීගෙන ආපු රට තමයි අවුරුදු 4මාරක් අකර්මණ්‍ය කළ විනාශ කළ දැම්මේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වයන් නිවැරදි කරන්න රජයේ විදිහට කටයුතු කරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. COVID-19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයින් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කිරීම සඳහා නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ මෙම නිරීක්ෂණ කාර්ය ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන බවයි. COVID-19 වසංගතයේ පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රජය හඳුන්වා දුන් ක්‍රියාමාර්ග අතර නිවෙස්ගත නිරෝධායනයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. රෝගාශ්‍රිතයින් ලෙස හඳුනා ගන්නා අය දින 14ක කාලයක් පුරා නිරෝධායනය විය යුතුයි. ඒ අනුව එම පුද්ගලයන් නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබෙනවා. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීන් මෙම කණ්ඩායමට අයත්. ඒ අනුව සඳුදා දිනේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ද, අඟහරුවාදා දිනේ පොලිස් නිලධාරීන්ද මෙසේ නිරීක්ෂණ කටයුතු කළ යුතු අතර බදාදා දිනේ එම කාර්යය පැවරෙන්නේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ටයි. බ්‍රහස්පතින්දා ග්‍රාම නිලධාරීන් එම කාර්යය සිදු කරන අතර සිකුරාදා සමෘද්ධි නිලධාරීන්ද සෙනසුරාදා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ද එම නිරීක්ෂණයන් කළ යුතු අතර ඉරිදා දිනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම නිවෙස්ගත නිරෝධායනය වන්නන් නිරීක්ෂණය කළ යුතු වනවා. නිරීක්ෂණ කමිටුවට අයත් එක් නිලධාරියා සතියේ එක් දිනය තුළ නිරෝධායන නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා. සියලු නිවෙසියන් නිවෙස්වල සිටින බව ඔවුන් තහවුරු කරගත යුතු අතර කිසියම් පාර්ශවයකින් ලැබෙන පැමිණිලි විමර්ශනයද එම කණ්ඩායමේ වගකීමක්. රෝගීන් සහ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට නිරීක්ෂණ කණ්ඩායම් බැඳී සිටින අතර නිරෝධායන නිවෙස්වල පවිත්‍රතාව සහ වෙනත් රෝගීන්, ආබාධිත හා වැඩිහිටි පුද්ගලයන් ගැනද ඔවුන් අවධානය යොමු කළ යුතු වනවා. නිරෝධායන කාලය අතරතුර පවුලේ සමාජිකින්ට රෝගය ආසාදනය වූහොත් සෙසු සමාජිකින් එතැන් සිට තවත් දින 14ක් නිරෝධායනය කළ යුතුයි. නිවෙස්ගත නිරෝධායනය ආරම්භ වන සෑම විටම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අදාළ ග්‍රාම නිලධාරී වෙත ඒ බව නොපමාව දැන්විය යුතු වනවා. නිවෙස්ගත නිරෝධායනය පිළිබඳ නිරීක්ෂණ යාන්ත්‍රණයේ සංයුතිය සහ වගකීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින්ද දැනුම් දී තිබෙනවා. ජනාධිපතිතුමා විසින් උපදෙස් දී ඇත්තේ නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කිරීම අදාළ නිලධාරීන්ගේ විශේෂ වගකීමක් ලෙස සැලකිය යුතු බවයි. තවත් COVID-19 ආසාදිත මරණ 3ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ ගියා.
මේ අතර මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාවද 22,000 ඉක්මවා තිබෙනවා. COVID-19 ආසාදනය වීම හේතුවෙන් ඊයේ මියගිය පුද්ගලයන් දෙදෙනාම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රුහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID-19 ආසාදනය සමග බැක්ටීරියා ආසාදනයක් සහ නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමයි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රුහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ අධික රුධිර පීඩනය, නියුමෝනියා තත්ත්වය සහ COVID-19 ආසාදනයත් සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතු වී ඇති බවයි. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද කොළඹ ජාතික රුහලේදී මිය ගියා. ඇය මිය ගොස් ඇත්තේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ COVID-19 ආසාදනය සමග ඇති වූ ආඝාතය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊයේ මෙරටින් COVID-19 ආසාදිත පුද්ගලයන් 559 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 6 දෙනෙකු විදේශ රටවල සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්. ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 553 දෙනෙකු මෙරටින් හඳුනාගත් පුද්ගලයන් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ආසාදිතයින් 253ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අනුව මිනියන්ගොඩ සහ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18437ක්. එම ආසාදිතයින් අතුරින් 12437 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. COVID-19 නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ඊයේත් PCR පරීක්ෂණ 13286ක් සිදු කෙරුණා. ඒ අනුව මෙරට තුළ සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,90,896ක්. කොළඹ සිට මස්කලිය ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුටද COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔහු කොළඹ සිට පැමිණෙන අතරතුරදී ගිනිගත් එන කළුගල පොලිස් මුරපල අසලදී සිදු කෙරුණු අහඹු PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුවයි. ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සමාජිකින්ද PCR පරීක්ෂණයකට යොමු කර ඇති අතර ඔවුන් ගෘහස්ත නිරෝධායනයට ලක් කර තිබෙනවා. දීපාවලි උත්සවයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට කොළඹ සිට පැමිණි 5 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට හඳුනා ගැනුණා. ඔවුන් බොගවාන, බ්‍රිඩ්වෙල්, කොටියාගල සහ නෝවුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර COVID-19 ආසාදිත පාසල් සිසුවෙකු ඊයේ වාර්තා වූ හැටන් කුවිල්වත පාසලට අද කිසිදු සිසුවෙකු පැමිණ නැහැ. අප වාර්තාකරු පැවසුවේ ගුරුවරුන්ද පැමිණ සිටියේ ඉතා සුළු පිරිසක් පමණක් බවයි. අදාළ පාසල් පරිශ්‍රය ඊයේ විසබීජහරණයට ලක් කරනු අතර අදාළ සිසුවාගේ සමීප ආශ්‍රිතින් 19 දෙනෙකු, විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද PCR පරීක්ෂණවලට සහ ගෘහස්ත නිරෝධායනයට යොමු කර තිබෙනවා. කෑගල්ල දෙහියෝ විට ඉඹුලාන ප්‍රදේශයේ පාසලක සිසුවෙකුගේ මවකට COVID ආසාදනය වීම හේතුවෙන් අද එම පාසලට පැමිණ සිටියේ දරුවන් 6 දෙනෙකු පමණයි. අදාළ දරුවාගේ මව අවිස්සාවේල්ල අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී COVID-19 ආසාදනය වී ඇති අතර ඇයගේ දරුවා පසුගියදා පාසල් පැමිණ ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඒ අනුව එම දරුවාගේ පන්තියේ දරුවන් 6 දෙනෙකු සහ ගුරුවරුන් 9 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කෙරුණා. කාතන්කොඩි ආර්යම්පති ඔල්ලිකුලම් ප්‍රදේශයේ පදිංචි ගෘහස්ත නිරෝධායනයට ලක් කර සිටි ගැබිණී කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු COVID-19 ආසාදිතයින් බවට හඳුනා ගැනුණා. ඔවුන් මීට පෙර COVID-19 ආසාදිත බවට හඳුනා ගැනුණු කාන්තාවක් සමග කොළඹ සිට පෞද්ගලික බස් රථයකින් කාතන්කොඩි ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටි බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. කෑගල්ල මහරුහලේ හෙදියකටද COVID-19 ආසාදනය වී තිබෙනවා. ඇගේ ස්වාමි පුරුෂයා රංගන ශිල්පියෙක් වන අතර ඔහු මීට පෙර COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා. රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු COVID-19 ආසාදිතයෙකු බවට පෙරේදා හඳුනාගත් අතර ඔහුගේ දියණියද COVID-19 ආසාදිතයෙකු බවට ඊයේ හඳුනා ගැනුණා. ඒ අනුව එම පොලිස් නිලධාරියාගේ බිරිඳ සහ අනෙකුත් දරුවන් දෙදෙනා ගෘහස්ත නිරෝධායනයට ලක් කර ඇති අතර PCR පරීක්ෂණවලටද යොමු කර තිබෙනවා. පොලිස් ස්ථානයේද ඊයේ විෂබීජහරණයට ලක් කරනු අතර අදාළ පොලිස් නිලධාරියාගේ සමීප ආශ්‍රිතයින් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතින් 559 දෙනාද ඇතුළුව මෙරටෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22028ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතින් 15816 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. COVID-19 ආසාදිතින් 6113 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. COVID-19 පැතිර යාම හේතුවෙන් తాවකාලිකව වසා දමා තිබූ යටියන්තොට මහජනපොළ ඊයේ විවෘත කෙරුණා. එහි ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේද යන සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් කඩ කළ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙනනු අතර ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි යටියන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ. පාර්ලිමේන්තු භෝජනාගාර සේවකයෙකු හදිසියේ අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවැල මහතා පැවසුවේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් සහ උණ රෝගී තත්ත්වයක් පැවති බවයි. ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමට භාවිත කරන ත්‍රිරෝද රථයේ රියදුරු COVID-19 ආසාදිතයෙකු බවට මීට පෙර හඳුනාගෙන ඇති බවද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සඳහන් කළා. ඒ අනුව අදාළ භෝජනාගාර සේවකයා PCR පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත අතර ඔහුගේ සමීප
සමීප ආශ්‍රිතයින් වෙන් කර තැබීමටද පියවරගෙන තිබෙනවා. කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා නව PCR පරීක්ෂණ කට්ටලයක් පෙරදිනිය විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා මේ බව අනාවරණ කළේ ඊයේ එම විශ්වවිද්‍යාලයේ පැවති වාර්ෂික විද්‍යා පර්යේෂණ එළිදැක්වීමේ උත්සවයේදී. කොරෝනා ටෙස්ට් කිට් එකක්. ඒ කියන්නේ කොරෝනා රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ ටෙස්ට් කිට් එකක්. ඒක හුඟක් ලාභදායක. ඒ වගේම ක්ෂේත්‍රයට ගිහිල්ලා කරන්න පුළුවන්. ඉතා පහසුවෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ටෙස්ට් කිට් එකක පරීක්ෂණ මේ වෙනකොට පැවැත්වෙමින් යනවා. ඒ සඳහා අපිට විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම උදව් කරා මූල්‍යමය වශයෙන්. මම හිතනවා ඒක සාර්ථක ප්‍රතිඵලයක් හැටියට අපිට සමාජයට දෙන්න පුළුවන් කියලා. දැනට හුදකලා කර ඇති මොරටුව අඟුලාන සයුරපුර නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට රජයෙන් ලබා දෙන සහනවලු ලබා දීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහිදී ප්‍රදේශවාසීන්ගේ මානසික සුවය සඳහා විශේෂ සංගීත ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණා. ඔබ නැවතත් live at 12 සමගින් ස්වර්ණවාහිනී රුවන්කාසි වැස්සේ තවත් රුවන්කාසි වාසනාවන්තයින් 5 දෙනෙකු ඊයේ බිහි වුණා. ඒ කළුතර රාජාංගණය, මාතලේ, කෑගල්ල සහ දෙහිඅත්ත කණ්ඩිය යන ප්‍රදේශවලින්. ඊයේ රාත්‍රියේ 7ට විකාශ වූ ඇලටින් ටෙලිනාට්‍ය නරඹන අතර මුල්ම රුවන්කාසිය හිමි කර ගැනීමට වාසනාව උදා කරගත්තේ කළුතර ඩී.එස්. නලින්ද චින්තකයි. රාජාංගණයේ ශ්‍රේයානි චන්ද්‍රිකා අබේවර්ධන අග්නි ව්‍යාපත් ටෙලිනාට්‍ය අතරතුර රුවන්කාසි වරම් හිමි කරගත්තා. හොඳ වැඩේ ටෙලිනාට්‍ය අතර රුවන්කාසි ජයග්‍රාහකයෙක් බවට පත්වුණේ කෑගල්ලේ ඉෂාරා දිල්රුක්ෂි. මාතලේ එච්.ජී. රුවනි උදේශිකා හදවතේ කතාව නරඹන අතර රුවන්කාසියක් හිමි කරගත්තා. සිහින සමාගම නරඹන අතර රුවන්කාසි වාසනාවන්තයෙක් බවට පත්වුණේ දෙහිඅත්ත කණ්ඩියේ කේ දිල්හානි. ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය නරඹා තිරේ දිස්සු රුවන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 77යි 75ට SMS කිරීමෙන් ඔබට රුවන්කාසි දිනා ගැනීමට අදත් රාත්‍රී 7 සිට 10 දක්වා අවස්ථාව හිමි වෙනවා. ඒ සඳහා එක්වන්න ස්වර්ණවාහිනී ටෙලි පෙරහැර සමගින්. මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව මේ වන විට වසර 26ක් තිස්සේ වසා දමා තිබෙනවා. අක්කර 21000ක භූමි භාගයක පිහිටා තිබූ එම කර්මාන්ත ශාලාවට අයත් භූමියද ඵල ප්‍රයෝජනයක් නොමැතිව පවතින අතර කර්මාන්ත ශාලාව මෙන්ම යන්ත්‍ර සූත්‍රද විනාශ වෙමින් පවතිනවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට අප පසුගියදා එහි සංචාරය කළා. කන්තලේ නගරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් පිහිටි අක්කර 21000ක භූමි භාගයක පිහිටි මේ ගම්මානය හඳුන්වනු ලබන්නේ සීනිපුර ගම්මානය ලෙසින්. මේ ගම්මානයේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිහිටා තිබීම නිසා එය සීනිපුර ලෙසින් හඳුන්වනු ලැබුවා. බ්‍රිතාන්‍ය රජය විසින් එම ගම්මානය සඳහා සියලු ප්‍රධානයන් සිදු කරනු ලැබුවේ 1960 වසරේදී. අක්කර 21000කට වැඩි ප්‍රමාණයක උක් වගා කර තිබූ අතර ඉදිකර ඇති විශාල කර්මාන්ත ශාලාවන්හි සේවයේ නිරත ජනතාවගේ පහසුව සඳහා එම ගම්මානය සියලු අංගයන්ගෙන් සමන්විත වීමද විශේෂත්වයක්. පාසලක්, පන්සලක්, රෝහලක්, ක්‍රීඩා පිටියක්, වැව්වමුණු මෙන්ම බැංකු ශාඛාද ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතව තිබූ එම ගම්මානය කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු අතරමඟ නතර වීමත් සමග පරිහානියට පත්ව තිබෙනවා. වසර 26ක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකින් තොරව දි รา පත්ව යන කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිළිබඳව අප සොයා බැලුවේ මෙලෙසින්. ඔබතුමා කවුද දන්නේ නැහැ? ආරක්ෂක ඉන්සි වැඩ කරන සිකුරිටි ආරක්ෂක නිලධාරියෙක්. කී දෙනෙක් විතර ඉන්නවද මෙතන වැඩ? අපේ ආරක්ෂකයන්සේ ඉන්නවා 22ක් ඉන්නවා. පරිස්සම් කරන්නේ මේ දෙට. ඔය කියන්නේ සම්පූර්ණ මේක සීනි කර්මාන්ත ශාලාවේ දැන් මේ ඉස්සෙල්ලා මේක කෝටි 54 තක්සේරුවකට ගියා. ඒ තක්සේරුව තමයි දැන් අපිට කියන්න වෙන්නේ. ඉතින් කෝටි 54 තක්සේරුවක් කියන්නේ පොඩක් කාණක් නෙවෙයි. ඒක සම්පූර්ණ ආරක්ෂා කර කටයුතු කරන්න එපාය. ඒ නිසා ඒක හොරගම් කරන්නේ හැම ගමේ කට්ටිය හරි පිටින් හරි එනවා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම් තුවා. 1993 අපි අවසාන ඇඹරුම් වාරේ නිම කළේ. ඒ එදා ඉවර කරපු ඇඹරුම් වාරෙන් පස්සේ 94 අප්‍රේල් පළවෙනිදා ඉඳලා මේ වෙනකම් වහලා.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවටත් අක්කර 21,000ක බුහුම් භාගයක වගා කර තිබූ උග්ගස් මෙම ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව මා දැන් රැඳී සිටින මෙම දොඹකරේ ආධාරයෙන් එම උග්ගස් ඇඹරීම සඳහා යොදා ගන්නවා. මෙම දොඹකරේ කිලෝග්‍රෑම් 10,000ක් පමණ එසවීමේ හැකියාවක් පවතිනවා. එලෙස ජනතාව විසින් කපා දමන ලද උග්ගස් මෙම ස්ථානට රථ වාහන මගින් රැගෙන ඒමෙන් අනතුරුව ඔසවා තබා යන්ත්‍ර සූත්‍ර වෙත යොමු කිරීමේ කටයුත්තයි මෙම දොඹකරෙන් සිදු කරන්නේ. වසර ගණනාවක් තිස්සේ මෙම උග්ගස් එසවීම සඳහා යොදාගත් මෙම කෝටි ගණනක් වටිනා දොඹකරයක් මේ වන විට දි รา පත් වෙමින් පවතිනවා. ස්වර්ණ ශ්‍රී සත්කාරය තුළින් අපේ රටේ සුව විරුවන් වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කළා. ඒ අනුව COVID-19 වසංගතයට එරෙහිව අපේ ජනතාව ආරක්ෂා කරන සුව විරුවන්ගේ පොලිස් ස්ථාන විස බීජ හරණයට ලක් කිරීමේ තවත් මෙහෙවරක් අද පැවැත්වුණා. මේ නව ව්‍යාපෘතිය තුළින් ස්වර්ණශ්‍රී සත්කාරය හරහා කොළඹ සිට ගාල්ල දක්වා වූ පොලිස් ස්ථාන සියල්ල විෂ බීජ හරණයට ලක් කිරීමට අප කටයුතු කරනවා. ඒ අනුව කොළඹ සිට ගමන් ආරම්භ කළ ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහනේ එක් කණ්ඩායමක් බම්බලපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණියා. අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවාරෑ වෙහෙස නොබලා කටයුතු කරන අපේ සුවවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ස්වර්ණ ශ්‍රී සත්කාරය ක්‍රියාත්මක කරන ලබනවා. ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය අපිට මේ කටයුත්ත වෙනුවෙන් තමන්ගේ අනුග්‍රහය දක්වනවා. ඒ වගේම මේ සංවිධාන ශක්තිය ලබා දෙන්නේ ශාන්ත ජෝන් ගිලන් රථ සේවයයි. එදින් මේ සියල්ලන්ගේම සහයෝගය මත අපි ස්වර්ණ ශ්‍රී සත්කාරය රැගෙන බම්බලපිටිය පොලිස් ස්ථානයට ආවා. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද පොලිස් ධාරීන් මේ කොවිඩ් සංගතය නිසා ඇති වෙලා තියෙන වේශකාරී තත්ත්වය මත මේ සත්කාරය කිරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලාට අපි ඉතාමත්ම ගෞරවපූර්වක ස්තුතිමය අවස්ථාවට පුද කරනවා. ගාල්ලින් ආරම්භ කළ අනෙක් කණ්ඩායම අද ළඟා වුණේ ගාල්ලවරාය පොලිස් ස්ථානය වෙතයි. නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ ජීවිත අවදානමත් නොතකා දිවාරෑ වෙහෙසන අපේ මේ පොලිස් නිලදරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා අපේ මේ මනුදම් මෙහෙවර අද මෙම ස්ථානයට පැමිණියා. මෙම පොලිස් ස්ථානය විෂ බීජ හරණය සිදු කිරීම සඳහා. පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් අතර ඇති වූ බහින් බස්වීමට එරෙහිව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා. සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා අවධාරණය කර සිටියේ මෙවැනි තර්ජන තරයේ හෙලා දකින බවයි. පොළොන්නරුව ජාතික ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ මීට වසර කිහිපයක සිට අනවසරයෙන් කුඹුරු වගා සහ ගොඩ ගොවිතැන් සිදු කරගෙන ගොස් තිබෙනවා. පසුගිය වර්ෂයේදී අධිකරණ නියෝගයක් මත එලෙස වගා කර තිබූ භූමිය වනජීවී දෙපාර්තමේන්තුවට පැවරීමට ක්‍රියා කරනු ලැබුවා. පොළොන්නරුව අඩවේ වන නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේ ඉඩම් කට්ටි 219ක් මෙම රක්ෂිතය තුළ වගා කර තිබූ අතර එම ඉඩම් වනජීවී දෙපාර්තමේන්තුවට පවරා දී ඇති බවයි. එලෙස වනජීවී දෙපාර්තමේන්තුවට පවරා දී තිබෙන මෙම ඉඩම් කට්ටි පිළිබඳව සොයා බැලීමට සහ ප්‍රදේශයේ ජනතාවට වන අලින්ගෙන් සිදුවන තර්ජනවලට විසඳුම් සෙවීමට වනජීවී රැකවරණ සහ වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැමිණියා. මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද විශාල පිරිසක් එක්ව සිටියා. ඒ සමගම අදාළ නිලධාරීන් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. නිකන් කියන්න. අපි පිළිගන්නවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. නමුත් ඕගොල්ලෝ උසාවියට මේ කරුණු ඉදිරිපත් කරේ නැත්තේයි. ජාතික රක්ෂිතයක් වශයෙන් ගැසට් කරලා තියෙන්නේ රටේ අවශ්‍යතාවයට. ඒතකොට ජාතික රක්ෂිතයකට හරක් දානවා නම් මිනිස් ක්‍රියාකාරකම් කරනවා වැඩක් නෑද? නෑ කියන්න. මම මේ තොත්ත බබෙක් නෙමෙයි මෙතන ඇවිල්ලා ඉන්නේ. නෑ සර් ඒක හරියට. ඔය තොත්ත බබෙක් කියලා තමයි. නෑ සර් එහෙම ගන්න බෑ. ඉන්නේ. මම නොදන්නවා මේ. ජාතික නීතිය රෝමය. වයිද මම මොකෙක් කියලා? අයි මොකද? ජාතික අපරාධය. අපිට අවසාන එච්චර කියන්නේ ගමන්නාද? ජාතික අපරාධ කරන මොකක්ද? අපිව තමයි ප්‍රත්‍යවාදී මොකද? ජාතික අපරාධ කරන මොකක්ද? අපි මේ රාජකාරියක් කරන්නේ. අපිට බින්දුවක්වත් කැමති නැහැ මේක දෙනවා. කෙසේ වෙතත් පොලිසිය සහ ප්‍රදේශයේ මහා සංඝරත්නය මැදිහත් වී හරි මේගොල්ලෝ ඉතින් කියන්නේ මේ අපි මේ ඉතින් කරලා පිටත් කරන්න ඇවිල්ලා අපි මේක ඉදමක්කට අඟලක්වත් අල්ලන්නේ නැහැ. හරි එයා කාටද මුදියක් කියනවා. අපි හින්දුවක් ගත්තේ නැහැ. මම ආන්නේ අපි හින්දුවක් ගත්තොත් මීට වැඩි කැලේ කපනවා. බලනවා කියලා මම පෙන්නන්න.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් දිවෙන පුරා වනජීවි නිලධාරීන් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. දේශපාලඥයින්ගෙන් සිදුවන බලපෑම් සහ මෙවැනි ක්‍රියාමාර්ග හෙලා දැකීම මෙම සංකේත වැඩවර්ජනයේ ප්‍රධාන අරමුණ බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමේ සභාපති ප්‍රභාත් කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මිරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී වැඩභාර ගනු ලැබුවා. බදුල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් දුන්හිඳ 15 වංගුවේ වේල්ලක ගෙටි සිදු අනතුරකින් මගින් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරුහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අතර හිමි නමක් ඇතුළු කාන්තාවන් සිව් දෙනෙකු සිටි බවයි බදුල්ල පොලිසිය පැවසුවේ. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලි ඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු අතර සුළු වේලාවකින් එම ටිපර් රථය පෙරළී යන අයුරු අප කැමරාවේ මිලිස සටහන් වුණා. අනුරාධපුර සිට පුත්තරම් දෙසට ධාවනය වූ යතුරු පැදියක් අනුරාධපුර පුලන් කුළුම ප්‍රදේශයේදී මාර්ගය හරහා පැද වූ පාපැදියක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු හා යතුරු පැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මොනරාගල පාලාරුව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගිනි අවි අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. එම වැටලීමේදී බොර 12 වර්ගයේ ගිනි අවි 5ක් සමග ඒ සඳහා යොදා ගන්නා පතරොම් ඇතුළු උපකරණ රැසක්ද පොලිස් බහරයට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන ආනයනික පරිප්පු සැකසුම් කරන කර්මාන්ත ශාලාවක තිබූ පිරිසිදු නොකළ පරිප්පු කිලෝග්‍රෑම් 6000කට අධික ප්‍රමාණයක් සොරාගත් පුද්ගලයන් 6 දෙනෙකු බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔබ නැවතත් ලයිව් at 12 සමගින්. සුපිරි පන්දු වාරයකින් නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තොරතුරු දකිමු දැන්. Cricket Nova Colombo LPL තරගාවලියේ සමාරම්භය ඊයේ සවස් 6:50ට රේඩියෝ ටෙලිවිෂනයේ ප්‍රसाරණයෙන් පැවැත්වුණු අතර රාත්‍රී 8ට පළමු තරගයේ සම්බුද්ධ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන කොළඹ කිංග්ස් කණ්ඩායම සහ කුසල් ජනක පෙරේරා නායකත්වයේ දරන කැන්ටස්කර්ස් කණ්ඩායම අතර පැවති මෙම තරගයේ කාසියවාසී දිනු කොළඹ කිංග්ස් කණ්ඩායම පළමුවන පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටිට පිවිසි කැන්ටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකර යුගලයේ වූ නායක කුසල් ජනක පෙරේරා සහ ඇෆ්ගනිස්තාන් ක්‍රීඩක රමානුල්ලා ගුරුබාස් එක්ව පළමු පන්දු ලකුණු 75ක් එක්කලා ගුරුබාස් පන්දු 22කට වේගවත් ලකුණු 53ක් රැස් කළේ 4 පහර 4ක් සහ 6 පහර 4ක් සමග. Gulbart uses the pace nicely. Ahmed. Oh, he's had that might be a chance. This should be out. It is out. කුසල් ජනක පෙරේරා පන්දු 52කට ලකුණු 87ක් රැස් කළා. ඊට 4 පහර 9ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුණා. Round couple of balls to finish. Safe, I think. Oh, it's a great catch. That is an outstanding grab. ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් සහ අසල ගුණරත්න නොදවී ලකුණු 33ක් රැස් කළා. පන්දු යැවීමේදී ෆයිස් අහමඩ්, මම්ප්‍රීත් සිං ගෝනි සහ දුෂ්මන්ත චමීර එක් කඩුල බැගින් විදහෙළුවා. ලකුණු 220ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොළඹ කිංග්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පන්දුවර 12යි පන්දු 3ක් තුළ කඩුළු දෙකක් දැවී ලකුණු 131ක් රැස් කරගෙන තිබුණා. එහිදී දිනේෂ් චන්දිමාල් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 46ක් තුළ ලකුණු 80ක් රැස් කළා. ඊට 4 පහර 12ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුණා. Really nice shot. That's අනතුරුව කොළඹ කිංග්ස් කණ්ඩායමේ කඩුළු එකිනෙක විද වැටෙමින් ජයග්‍රහණය ඔවුන්ගෙන් කෙමින් ඈත් වෙමින් තිබුණා. It's all taken. This is huge. T20 World Cup in 2021. Bowling. A second time.
අන්ඩ්‍රේ රසල් පන්දු 13කදී ලකුණු 24ක් රැස් කළා. Underneath that, and he smacked that into the stand, has he? My goodness, that is a sensational shot. That. කෙසේ වෙතත් අවසන් පන්දුවාර 3 තුල ලකුණු 52ක් රැස් කර ගැනීමට තිබූ අතර පිටියේ පෝයිසර උදාන සහ ක්වයිස් අහමඩ් තරගය නැවතත් ජයග්‍රාහී මාවතට රැගෙන ආවා. ඒ අතරතුර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ඉසුරු උදානගේ කඩුල දවා ගැනීමට තිබූ උඩ පන්දුවක් කුසල් මෙල්ලිස් අතින් ගිලිහී ගියා. Oh, it's down. It's dropped. He did that. That is a very good shot indeed. That's right out. ඒ අනුවසල ගුණරත්නීය වූ අවසන් පන්දුවාරයට ලකුණු 20ක ඉලක්කයක් හිමි වූ අතර ඉසුරු උදාන ඉන් ලකුණු 19ක් රැස් කර ගනිමින් තරගය සමව අවසන් කිරීමට සමත් වුණා. Full toss, and it's been hammered. And it's gone almost straight, and it's gone 3 from 1. He's got underneath that, and is it going to be a super over coming back for 2? It is going to be a super over. පන්දු යැවීමේදී ලුවන් ප්‍රදීප් සහ නවින් උල්හක් කඩලු දෙක බැගින් බිඳහෙළුවා. ඒ අනුව LPL තරගාවලියේ පළමු තරගයේදීම සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර සුපිරි පන්දුවාරයේ පළමුවෙනි පන්දුවට පහර දුන් කොළඹ කිංස් ක්‍රීඩකින් එක් කඩුලක් දැවී ලකුණු 16ක් රැස් කළා. Now that's a very good hit indeed. That is a wonderful hit. ලකුණු 17ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කස් ක්‍රීඩකීන්ට සුපිරි පන්දුවාරයේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 12ක් පමණයි. ඒ අනුව මෙම තරගයේ ජය ගැනීමට කොළඹ කිංස් කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා පිටින් දස්කම් දක්වූ දිනේෂ් චන්දිමාල්. LPL තරගාවලියේ මීළඟ තරගය අද තිසර පෙරේරා නායකත්වයේ දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ බහලුක රාජපක්ෂ නායකත්වයේ දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් ලයිව් ඇට් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් ඇට් SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකියි. උණුසුම් පුවත් දැනගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසන්න. සුබ දවසක්.